නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා උන්වහන්සේ තමයි මේ ලෝකයේ සිසාරා බලන්නේ. උන්වහන්සේට තමයි හාත්පස දකින ප්‍රඥාව තියෙන්නේ. ඒකට කියනවා සමන්ත චක්කු. බුදුරජාණන් වහන්සේගේ ඥාණයට වැස්මක් නැහැ. සියලු දේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට හසු වුණා. බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලද්දී උන්වහන්සේ ලෝක සත්වයා දැක්කේ නෙළුම් පොකුණක් වගේ. සමහර සත්වයන් කාමයේ කියන මඩගොහරුවේම ඉඳිමින් කාමී ඉක්මවා ගන්න බැරුව නිවන් මාගේ මෝරන් නැතුව වාසය කරනවා. සමහර අය කාමෙන් නික්මිලා ටික ටික නිවන පිණිස මෝරණ ගුණධම් පුරුදු කරනවා. ඒ අය වැඩිගෙන එන නෙළුම් පොහට්ටු වගේ. සමහර අය තවදුරටත් ගුණධර්ම දියුණු කරලා නිවන් මාගේ තවදුරටත් මෝරලා සිටිනවා. ඒ තවදුරටත් මෝරපු නෙළුම් වගේ. සමහර නෙළුම් තියෙනවා සසරේ නෙක්ඛම්මී පුරුදු කරලා ප්‍රඥාව දියුණු කරලා ගොඩාක් නිවනට කිට්ටු වෙලා ඉන්නවා. ඒ අයට අවශ්‍ය වෙන්නේ ධර්ම ශ්‍රවණය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කරන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම තමයි ඒ අයට අවශ්‍ය වෙන්නේ. ඒක හරියට හිරු මඩල පායද්දී අර මෝරපු නෙළුම් පිපෙනවා වගේ. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු වදන් ශ්‍රවණය කෙරෙද්දී ශ්‍රවණය කරන්ට අවස්ථාව ලැබෙද්දී ආන්නේ අයගේ ප්‍රඥාව ඉතාම ඉක්මනින් මොහුකුරා යනවා. ඒ අය හරියට හොඳටම මෝරලා පිපෙන්න ආසන්න වෙලා තියෙන නෙළුම් පොහට්ටු වගේ. මෙන්න මේ විදියට තමයි බුදුරජාණන් වහන්සේ මේ පියුම් පොකුණක් විදියට මේ මනුලොව, දෙව්ලොව, මේ බඹලොව, මේ සෑම ලෝකයකම සිටින සත්වයන් දැක්කේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවට මන්දෝත්සාහී වෙද්දී බුදුරජාණන් වහන්සේට කල්පනා වුණේ ආලේ රාමාකෝ පනායම් පජා ආලේ රත ආලේ සම්මුදිතා. මේ සත්වයාගේ ස්වභාවය තමයි මේ ආසාව තුලම ඉඳගෙන ආසාවටම ඇලිලා ආසාවෙන්ම සතුටු වෙවි මේ සත්‍යය ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ ආසාව තුලම ඉන්න ආසාවෙන් සතුටු වෙන ආසාවට මැලෙන සත්වයාට මම මේ ධර්මයේ කිව්වොත් විහිංස සංඤී පගුණං භාසින් මම මේ ධර්මයේ කිව්වොත් මටම වෙහෙසක් වේවි. මේ අය ධර්මය අවබෝධ කරන එකක් නැහැ කියලා. ආන්නේ වෙලාවේ තමයි සහම්පති බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේ ළඟ පෙනී ඉඳලා දකුණු දන මඩල බිම තියාගෙන নমස්කාර කරගෙන කියනවා, ස්වාමීනි අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. ස්වාමීනි මේ ධර්මය අහන්න නැති වුණොත් මේ සත්‍යෝ පිරිහිලා යාවි. භවිස්සන්ති ධම්මස් සංඥාතාරෝ. මේ ධර්මයේ දේශනා කළොත් අවබෝධ කරන අය ලෝකේ පහළ වේවි. දේශේසු බන්තේ ධම්මං. ස්වාමීනි ධර්මයේ දේශනා කරන සේක්වා. දේශේසු සුගතෝ ධම්මං. සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. ආන්නේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ පළමුවෙනි වතාවට මේ ධර්මයේ දේශනා කරන්න තථාගතයන් වහන්සේ කල්පනා කළේ. ආන්නේ මොහොතේ තමයි ලෝකේ සිසාරා සම්බුදු දෙනෙතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බැලුවේ. එහෙනම් අපි එක එක්කෙනා තුල වෙනස්කම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා සමහර අය ඉන්නවා තික්ඛින්ද්‍රියේ. ඒ අයගේ ශ්‍රද්ධාදී ඉඳුරන් බලවත්. සමහර අය මුදින්ද්‍රියේ. ඒ අයගේ ශ්‍රද්ධාව බොහොම අඩුයි. වීරිය බොහොම අඩුයි. දැන් මේ වර්තමානයේ සින්න මිනිස්සු වගේ ශ්‍රද්ධාවට එන්න බොහොම අමාරුයි. කුසලයක් පුරුදු කරගන්න වීරිය කරන්න අමාරුයි. ඒ වගේම සිහිය දියුණු කරගන්න අමාරුයි. චිත්ත සමාධිය දියුණු කරගන්න අමාරුයි. ආර්ය සත්‍ය වටහා ගන්න අමාරුයි. එතකොට මේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ දැක්කා. සමහර කෙනෙක් පුංචි කරුණක් කිව්වා මේක විස්තරාර්ථ වශයෙන් අවබෝධ කරගන්න දක්ෂයි. සමහර කෙනෙකුට විස්තරාර්ථ වශයෙන් කියද්දී වටහා ගන්නවා. සමහර කෙනෙකුට විස්තර වශයෙන් කිව්වත් එක තේරුම් ගන්න බෑ. මෙන්න මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දැක්කා.
සමහර අය ඉන්නවා මිත්‍යා දෘෂ්ටි වලට ගියාට පස්සේ කරුණු කාරණා ඉදිරිපත් කරද්දී ඉක්මනින් මිත්‍යා දෘෂ්ටි අතහරිනවා. සමහර අය ඉන්නවා මිත්‍යා දෘෂ්ටියකට එළඹුණාට පස්සේ කොයිතරම් කරුණු පෙන්වලා දුන්නත් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවී ලෝකේ දැක්කා. දැකලා තමයි අවබෝධ කරන අය ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සමග භාග්‍යතුන් වහන්සේ බෝසත් අවදියේ පාරමී පුරද්දී ඒ භාග්‍යතුන් වහන්සේත් එක්කම ගුණධර්ම වඩපු පිරිස දෙව්බඹ තලවලින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඒ දඹදිව පුරා ලෝකේ එක එක තැන්වල ඒ පිරිස වැඩ ඉන්නවා භාග්‍යතුන් වහන්සේ දැක්කා. ආන්නේ පුණ්‍යවන්ත පිරිස අරඹය තමයි ඒ තථාගත ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ. එහෙනම් මෑත භාග්‍ය වුණත් ඔබ සම්බුදු වදනක් අහනවා නම් එහෙනම් ඔබට සසරේ රැස් කරපු පිනක් තියෙන නිසා. එහෙනම් මේ පින තියෙන පිරිසටයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුබ්බේච කත පුඤ්ඤතා පෙරකල පින් ඇති බව මංගල කාරණයක්. එතකොට තමන් රැස් කරපු පින් බලයෙන් තමයි එයාට සියලු යහපත කැඳවල දෙන්නේ. ඉතින් අද අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ ඉතිවුත්තක පාළියේ දේශනා කරපු ලස්සන දේශනාවක්. මේ දේශනාවේ නම දිට්ඨිගත සූත්‍රය. දෘෂ්ටි දෙකක් ගැන වදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ වදාලා ද්වේහි භික්කවේ දිට්ඨිගතේහි පරියුට්ඨිතා දේව මනුස්සා ඕලී යන්ති ඒකේ. මහණෙනි මේ සත්වයෝ ඉන්නවා දෘෂ්ටි දෙකකින් යුක්ත වෙලා. පළවෙනි දෘෂ්ටිය තමයි ඇලෙන දෘෂ්ටිය. දෙවෙනි එක අතිදාවන්ති ඒකේ. එක්කෙනෙක් මොකද කරන්නේ? ඒක ඉක්මවා දුවන්ට කල්පනා කරනවා. කෙනෙක්ගේ තියෙන පරිසරය ඇලෙනවා. තව කෙනෙක් ඒක ඉක්මවා දුවන්ට කල්පනා කරනවා. ඕක තමයි දෘෂ්ටි දෙක. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී මේ දෘෂ්ටි දෙක විස්තර වශයෙන් අපිට කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙගොල්ලෝම මොකද කරන්නේ? ඥානවන්ත කෙනා හොඳට නුවණින් දකිනවා කියන මෙහෙම පුද්ගලයෝ දෙන්නෙක් ලෝකේ ඉන්නවා. තියෙන පැවැත්මට ඇලෙන කෙනෙකුත් ඉන්නවා. ඒ පැවැත්ම ඉක්මවා දුවන්න කල්පනා කරන කෙනෙකුත් ලෝකේ ඉන්නවා කියලා. දහම් මැස්සති කෙනා, නුවණ තියෙන කෙනා, ප්‍රඥාවන්ත සත්පුරුෂයා අයි පුද්ගලයෝ දෙන්නම දකිනවා කියනවා. එහෙනම් සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලද්දී මේ දෘෂ්ටිගතිකයන් දෙන්නම උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ දේශනා කරනවා කතංච භික්කවේ ඕලීයන්ති ඒකේ. මහණෙනි කවුද මේ තියෙන පැවැත්මට ඇලෙන කෙනා? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භවරාමා භික්කවේ දේව මනුස්සා භවරතා භව සම්මුදිතා. පින්වත්නි දැන් අපිට මේ සසරේ ඉපදී යන පැවැත්මට අපි නිකන් හොඳටම හුරු වෙලා තියෙන්නේ. ඒකට ඇබ්බැහි වෙලා තියෙන්නේ. උපතක් කරා යන්නම පතාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මව් ඇසි දැකපු ගමන් බඩගින්න ඉන්න වසු පැටිය දුවගෙන ඇවිල්ලා තන බුරුල්ල එල්ලෙනවා වගේ කියනවා සත්‍යය උපතක් කරා යන්නේ. දැන් ගව පැටියා නිතරම එයාගේ අපේක්ෂාව තමයි අම්මගේ තන බුරුල්ල එල්ලෙන එක. ඒ වගේ භවයේ තුලම ඉන්න, භවයටම ඇලිලා ඉන්න, භවයෙන්ම සතුටු වෙන සත්‍යය උපතක් කරා යන්න මොකද වෙන්නේ? පෙරම් පුරාගෙන ඉන්නවා. එයා නිවන් දකින්න නෙමෙයි එයාගේ අදහස තියෙන්නේ ආයි උපතක් කරා යන්නයි. දැන් හොඳට බලන්න සමහර අය ලාමක අකුසල වලින් යට වුණාම ඒ අකුසලයේ මුල් කරගෙන ඕන තැනක උපදින්න ලෑස්ති. මං ඕන අපායක යනවා කියනවා. බලන්න උපතක් කරාම යන්න භවයෙන් භවයට සැරිසරා යන්න සත්වයා පතාගෙන ඉන්නේ. මරණයටපත් වුණොත් කෙනෙක් ආයිත් ඒ අවමංගල්‍ය සභාවේදී කියන්නේ මොකද්ද? අනේ අපි අතරෙම උපදින්න කියනවා. එතකොට මැරිච්ච කෙනාට අවබෝධිකුත් නැහැ. ඒ වගේම ඒවයේ කතාබස් කරන අයට අවබෝධිකුත් නැහැ. සියලු දෙනාම භවයට මැලිලා භවයේ තුල මිදගෙන භවෙම සතුටු වෙවි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය විදිහේ වාසය කරන දෙව් මිනිස්සු තේසං භව නිරෝධාය ධම්මේ දේශියමානේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ඉපදි යන බව පැවැත්මෙන් නිදහස් වෙන්න කියලා. මේ භවය නිරුද්ධ කරලා ඉපදීම නිරුද්ධ කරන්න කියලා ධර්මයේ දේශනා කරද්දී මොකද වෙන්නේ? චිත්තං පක්ඛන්දති. එතකොට ඒ විදිහට බණපදයක් ඇහෙද්දී ඒ බණපදයේ හිත බැස ගන්නෑ කියනවා.
දැන් බලන්න සමහර අයට මේ ධර්මය අහන්න හරි යමිහිරි. හරියට මේ වස දාපු කෑමක් කවනවා වගේ. තිත්ත කෑමක් කවනවා වගේ, තිත්ත බෙහෙතක් පොවනවා වගේ තමයි ධර්මයේ ශ්‍රවණය කිරීම. ඇයි ඒකට හේතුව? එයා භවයේ තුල මිදගෙන භවයටම ඇලිලා භවයෙන් සතුටු වෙන එක තමයි එයාගේ දෘෂ්ටිය. එතකොට මේ භවයෙන් නිදහස් වෙන්න ඉපදිපදී යන මේ දුක්ඛිත සසරෙන් නිදහස් වෙන්න කියලා බණ කියද්දී ධර්මයේ කියද්දී එයාගේ හිත බැසගන්නේ කියනවා. පින්නතුනේ මේ ප්‍රශ්නේ තියෙන අපිට විතරක් නෙවෙයි. දෙව් බඹුන්ටත් මේ ප්‍රශ්නේ තිබුණා. බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දේශනා කරද්දී බ්‍රහ්ම රාජෝ සලිත වුණා. කම්පා වුණා. හෝ අපි හිතාගෙන හිටියේ මේවා ස්ථිරයි කියලා, සදාකාලිකයි කියලා, නිට්ටයයි කියලා හිතාගෙන හිටියේ මේ ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේ මේවා අනිත්‍යයිලු. මේවා දුකටයිතේලු. මේවා තමන්ගේ වශයෙන් පවත්ව ගන්න බෑ කියලා මේ දේශනා කරන්නේ කියලා දෙව් බඹුන් පවා කම්පා වුණා. දැන් බලන්න පින්නත් අපි මේ අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන්නේ. සමහර ලාවට හෘදයාබාධයක් ආවොත්, heart attack එකක් ආවොත් උන් හිට ගමන් අපි මැරිලා යනවා. ජීවිතේ ලොකුවට අපේක්ෂාවක් තියාගන්න බෑ. දැන් මේ කාලේ මේ මහා මග මිනිස්සු කොරෝනා හැදිලා මැරිලා වැටෙනවා. එහෙම යුගයක් ඒත් සත්‍යය නැවත නැවතත් උපදින්නයි ආසා. උපදින එක නැවත නැවතත් දුකයි. දුක්ඛා ජාති පුනප්පුනං කියලා භාගතුන්සේ වදාරද්දී ඒ බණපදයේ අහන්ට මිනිසුන්ට මේ තරම් සංවේගකාරී අවස්ථාවකවත් සමහරට හිත පිහිටන්නේ. ඒකට හේතුව තමයි සසරේදී ඉපදිලා දැන් මේක පුරුද්දට ගිහින් තියෙන්නේ. සත්‍යය හිතන්නේ ඉපදීම සැපයක් කියලා හිතන්නේ. ඉපදීම සැපයක් නම් ජරා මරණ ශෝක වැළපීම ඔක්කොම සැපයක් වෙන්න ඕනේ. එහෙනම් ඉපදීම විතරක් සැපයක් වෙලා අනිත් දේවල් දුක් වෙන්නේ කොහොමද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ධර්මයට එයාගේ හිත බැස ගන්න නැහැ කියනවා. ඒ තථාගත ධර්මයට හිත පහදින්නේ නැහැ කියනවා. පිහිටන්නේ නැහැ කියනවා. එයා ශ්‍රද්ධාවට පැමිණෙන්නේ නැහැ කියනවා. ශ්‍රද්ධාවට පැමිණෙන්නේ නැහැ කියන අනේ ඉතින් ඕවා කොහොම කරන්නද? බුදුරජාණන් වහන්සේ ඔය කිව්වට ඕවා කොහොම කරන්නද? අද ශ්‍රාවකයන් නමින් ප්‍රතිඥා දෙන අයත් එහෙම කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළට මේක මෙහෙම කරන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේගේම විශාරද ඥානයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ යම් අර්ථයක් පිණිසද ධර්මයේ දේශනා කළේ ඒ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ කියලා දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ලෝක කිසි කෙනෙකුට ඒක ඒ විදිහට වෙන්නේ නැහැ කියලා කියන්න බෑ කියනවා. එහෙනම් බලන්න පින්නත් මේ කෙනෙකුගේ හිතේ අපහැදීම ආවට පස්සේ එයා තමයි ධර්මයේ ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් නුවණ තියෙන දෙව් මිනිස්සු කවදාවත් ධර්මයේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතකොට මේ දෘෂ්ටිගතිකව හිටියත් තථාගත ශ්‍රී සද්ධර්මයේ ඇහෙද්දී වහායේ දෘෂ්ටි ගලව ගන්නවා නම් ආන්නේ කෙනාට ධර්මයේ විවෘතයි. බුදුරජාණන් වහන්සේ සියලු මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණය කරලා සම්මා දිට්ඨිය උපදවාගෙන සම්මා ඥාන සම්මා විමුක්තිය ඇති උතුම් අමා නිවන සාක්ෂාත් කළා කියලා හිත පහදිනකොට තමන්ගේ දෘෂ්ටි අතහරින්න ලැහැස්ති. එතකොට එයා කල්පනා කරනවා මේ ජීවිතයේ විඳින දුක් ගැට කොපමණද? මේ ජීවිතයෙන් නික්මිලා සතර පා ඉපදුනොත් විඳින්න වෙන දුක කොයිතරම්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. එහෙනම් මේ සසරේ ඇවිද යන එක නම් ලොකු මෝඩකමක්, ලොකු අඥානකමක්. ඒක තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම අවාසනාව කියලා එයා බුද්ධ වචනේ අහලා කල්පනා කරනවා. එහෙම කරලා එයා මොකද කරන්නේ? ඒ දෘෂ්ටි අතහැර ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච බික්කවේ අතිදාවන්තියේකේ. මහණෙනි මොකක්ද මේ ඉක්මවා දුවනවා කියලා කියන්නේ? භවේ නේවකෝ පනේකේ අට්ටියමාන හරායමාන ජිගුච්ඡමාන විභවං අභිනන්දಂತಿ. දැන් එයා කල්පනා කරනවා, තව කෙනෙක් කල්පනා කරනවා මේ ඉපදිපදී යන ගමන නම් හරියන එකක් නෙමෙයි. දැන් එයා මේ පැවැත්මට මොකද කරන්නේ? ඒක පිළිකුල් කරනවා. ඊළඟට පීඩාවටපත් වෙනවා, ලැජ්ජාවටපත් වෙනවා. හැබැයි එයා කල්පනා කරනවා මරණින් මත්තේ මුකුත් නැත්තම් හරි ෂෝක්. හරි හොඳයි. දැන් දඹදිව කෝටි ගාණක් ඉන්න සාදුවරු කල්පනා කරන්නේ
ඔය හිමාලයට ගිහලා තපස් කිරීමෙන් මරණින් මත්තේ උපතක් නැහැ. මෙතනින් පස්සේ ඔක්කොම පඨවි ධාතුවට එකතු වෙලා යනවා. ආපෝ ධාතුවට එකතු වෙලා යනවා. උණුසුමට එකතු වෙලා යනවා. හමා යන දේවල් ටික වායු ධාතුවට එකතු වෙනවා. සතර මහා ධාතු බිඳී යනවා. මරණින් මත්තේ මුකුත් නැහැ කියලා. දැන් බලන්න දැන් ඒගොල්ලෝ ගිහි ජීවිතය අතහරින්නේ. දැන් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කියන සමහර දරුවෝ පැන් කෙන්ඩි අරගෙන අමුඩේ කෙටියක් ගහගෙන එහෙම්ම ගෙවල් අතහැරලා යනවා. ආයේ ජීවිතේට දෙමව්පියෝ බලන්නේ නැහැ. ඥාතීන් සමග සම්බන්ධයක් නැහැ. ආයේ විවාහ ජීවිතයකට යාමක් නැහැ. නෙක්ඛම්මයකට යනවා. හැබැයි බව පැවැත්මෙන් නෙමෙයි සතුටු වෙන්නේ භවේ නැත්තම් හොඳයි. මරණින් මත්තේ මුකුත් නැත්නම් හොඳයි කියලා එක දෘෂ්ටියක් අතහැරලා තව දෘෂ්ටියකට යනවා. එතකොට අද කාලේ බොහෝ මතවාදවල මේක තියෙන සමහර දේශපාලන පක්ෂවල මේවා තියෙන මරණින් මත්තේ මුකුත් නැහැ. ඒක නිසා මේ ඉන්න කාලේ මොනවා හරි දෙයක් කරලා ජීවත් වෙමු කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ කාලේ බමුණු කිව්වේ යාව ජීවං සුඛං ජීවේ ඉන්නකම් හොඳට ජීවත් වෙලා සැපෙන් හිටපන්. ගිතෙල් බීලා හරි කමක් නැහැ කියලා. එතකොට බලන්න හිතාගෙන ඉන්නේ මරණින් මත්තේ මුකුත් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනේ ඇත්තට මේ සත්වයා කය බිඳලා මැරුණට පස්සේ සිඳිලා යනවා නම් විනාශ වෙලා යනවා නම් මරණින් මත්තේ ඇත්තේම නැත්නම් කොයිතරම් හොඳද? ආන්න ඒකනම් ශාන්තයි. ඒකනම් ප්‍රණීතයි. ඒකමයි නිදහස් වීම කියලා ලෝකයේ අය හිතනවා කියනවා. එතකොට පින්වත්නි බලන්න එක දෘෂ්ටියක් අතහැරලා එක ගැටයක් ලෙහා ගන්න යනකොට තව ගැටයකට අහු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් අර ඥානවන්ත කෙනෙක් මේ දෘෂ්ටි දෙකම දකිනවා. මොකක්ද? භව පැවැත්මට ඇලෙන සත්‍යයත් නුවණැති කෙනා දකිනවා. ඊළඟට භවයෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන මුකුත් නැත්නම් හොඳයි කියලා හිතාගෙන උච්ඡේදයට යන සත්‍යය දකිනවා. එතකොට නුවණැති කෙනා කල්පනා කරනවා කතංච බික්කවේ චක්කුම්බන්තෝ පස්සන්ති කොහොමද මේ නුවණැති කෙනා ලෝකේ දකින්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඉද බික්කු භූතං භූතතෝ පස්සති. අන්නේ ශ්‍රාවකයා දකිනවා මේව ඔක්කොම හටගත් දේවල්. මේවා හටගත් දේවල් කියලා දකින්න කොහොමද හටගන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා ඔන්න අවිද්‍යා සහගත සංස්කාර හට ගන්නවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර හට ගන්නවා. දැන් බොමැඩ සෙවණේ භාගතුන් වහන්සේ අවබෝධ කළේ මේ සත්‍ය නොවේද? එහෙනම් භාගතුන් වහන්සේ තමයි ඉස්සෙල්ලාම දහම් මැසින් ලෝකෙ දැකපු කෙනා. ඊළඟට භාගතුන් වහන්සේ දැක්කා ඒ සංස්කාර නිසා විඥානි හට ගන්නවා. විඥානයේ නිසා නාම රූප හට ගන්නවා. නාම රූප නිසා ආයතනය හට ගන්නවා. ආයතනය හට ගැනීමෙන් ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය හට ගැනීමෙන් විදීම හට ගන්නවා. විදීම හට ගැනීමෙන් තණ්හාව හට ගන්නවා. තණ්හාව හට ගැනීමෙන් බැඳී යනවා. බැඳී යාමෙන් විපාක පිණිස කර්ම සකස් වෙනවා. භවයේ සකස් වෙනවා. භවයේ සකස් වීමෙන් උපදිනවා. ඉපදීම නිසා ජරා මරණ ව්‍යාධි ශෝක වැළපීම් දුක් දුම්නස් මේ ඔක්කොම ಜಾති ටික මහා දුක් රැස හට ගන්නවා කියලා ඔන්න නුවණැති කෙනා විමසනවා. එහෙනම් පින්වත්නි දැන් මේ දේශනාවෙන් අපිට දෘෂ්ටි දෙකක් තියෙන පුද්ගලයෝ වර්ග දෙකක් ඉගෙනුවා. එහෙනම් අපි ওই පුද්ගලයෝ දෙන්නගෙන් කොයි කොටසට හරි අයිති. දැන් බලන්නද වර්තමාන වෙදි කාමයෙන් බැසගෙන කාමයෙන් අන්ධ වෙලා කාමයෙන් වල්මත් වෙලා භවයට මැරිලා නෙමෙයිද සත්‍යෝ ඉන්නේ. මිනිස්සුත් එහෙමයි ධර්ම අවබෝධ නොකළ පෘථග්ජන භූමියේ සිටින දෙවිවරුන්ටත් ඒ ටික මහා දිව්‍ය සැපයකටපත් වෙද්දී ඒ දිව්‍ය සැපේ තියෙන යථාර්ථය දන්නේ නැත්නම් ඒ දිව්‍ය පුත්‍රයා එයා පවා භවයට මැලෙනවා. භවයෙන්ම සතුටු වෙන්න ගන්නවා. එහෙනම් දෙව් මිනිස්සු කවුරුත් මේ භවයට මැරිලා ඉන්නවා නම් ඒ කරුණෙදී ඒ අසරණයි. එතකොට ඒ අයට තමයි සාස්ෘණ වහන්සේගේ සරණ ලැබිලා ධර්මයේ තුලින් ලෝකේ දකින්න අවස්ථාව හම්බෙන්නේ. එහෙනම් දෙවියන් අතරට ගියපු දෙවියා දන්නවා නම් මම පිනකින් දෙවියන් අතරට ආවේ. මිනිස් ලෝකෙට ආපු බුද්ධිමත් මිනිසයා දන්නවා නම් මම පිනකින් මනුස්ස ලෝකෙට ආවේ. එහෙනම් මේ බුද්ධ වචනයක් ඇහෙන්නේ මේ සසරේ රැස් කරපු පින නිසා. අන්න එයාට පුළුවන් ඒ තමන්ගේ පින උරගා බලන්න. අතට ලැබිච්ච ස්වීප් එක උරගා බලන්න පුළුවන්. හූරලා බලන්න පුළුවන්
Tamanට මොකක්ද ලැබෙන ප්‍රතිඵලය කියලා. අන්න ඒක නම් මොකද කරන්නේ? ධර්මයේ අහමින් කල්යාණ මිත්‍ර ඇසුරේ ගුණධර්ම දියුණු කරද්දී එයාට විමස ගන්න හම්බෙනවා මේ ඔක්කොම හේතුන්ගෙන් හටගතපුවා කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා භූතං භූතතෝ දිස්වා හටගත් දේවල් විදිහටම දැකලා දැන් හටගත් දේවල් පින්වත් තව මොනවද තියෙන්නේ? වෙනස් වෙමින් පැවතීමක් තියෙනවා. ඊළඟට අභාවයට යාමක් තියෙනවා. නිරුද්ධ වීමක් තියෙනවා. නැති වෙලා යාමක් තියෙනවා. දැන් මේකේන හට ගැනීමක් දකිනකොට වෙනස් වෙමින් පැවතීමක් දකිනකොට ඊළඟට විනාශ වීමත් නැතිවීමත් දකිනකොට මොකද වෙන්නේ? අවබෝධයෙන්ම කලකිරෙනවා. හෝ මෙහෙම එකකට දැලිලා හිටියේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයකටද මම මේ ඇලිලා හිටියේ. භාග්‍යතුන් වහන්සේ වදාලා ඔය විදියට අවබෝධයෙන්ම කලකිරෙද්දී දැන් මොකද වෙන්නේ? භවයට මැලිලා භවයෙන් තුලම ඉඳගෙන භවයෙන්ම සතුටු වෙච්ච කෙනා දැන් ඇලෙන්න නෙමේ හිත පිහිටවන්නේ. නොඇලෙන්න දැන් තණ්හාව ටික ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ විරාගාය නිරෝධාය දැන් ඇල්ම නැත්තට නැති වෙන්න යනවා. ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. තණ්හාව සුණු විසුණු වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒවංකෝ භික්කවේ චක්කුමන්තෝ පස්සන්ති. එහෙනම් කෙලෙසුන් ප්‍රහාණය වෙන විදිහට, තණ්හාව දුරු වෙන විදිහට, කර්ම ගෙවී යන විදිහට, බන්ධන සිඳ බිඳ යන විදිහට, අවිද්‍යාව සුණු විසුණු වෙන විදිහට ආන්නේ නුවණ තියෙන කෙනා ලෝකේ දකිනවා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍ය සමරන මේ කාලේ අපිටත් අපේ තුලින්ම හොඳට ලෝකේ බලන්න පුළුවන් ධර්මයක් අපි ශාස්ත්‍රුන් වහන්සේගෙන් අහලා දැනගත්තොත් අපිටත් පුළුවන් ටික ධර්මයේ තුලින් ලෝකේ බලන්න. එතකොට අපිටත් අපේ ජීවිතය ගැනම අවබෝධයෙන් කලකිරෙන්න, නොඇලෙන්න, ඇල්ම නිරුද්ධ කරගන්න අපිට පරිසරය හැදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේ භූතං භූතතෝ දිස්වා භූතස්ස චතික්කමං යම් කිසි කෙනෙක් ඇති දේ ඇති හැටියටම දැකලා සකස් වෙලා තියෙන දේ ඉක්ම යනවා නම් හේතුන්ගෙන් හටගත් සියලු දේ ඉක්ම යනවා නම් යතා භූතේ විමුච්ඡanti භව තණ්හා පරික්කය ආන්නේ කෙනා ඇත්ත ඇති සැටියම අවබෝධ කරලා සියලු තණ්හාවෙන් අත මිදෙනවා. භව තණ්හා පරික්කය මේ භවයේ ගමන් කරන ඒ භවයට මැලුණු තණ්හාව දුරු කරලා දානවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා සචේ භූත පරිඤ්ඤෝ සෝ වීත තණ්හෝ භව භවේ ඔහු තමයි කියනවා මේ සකස් වෙච්ච පංච උපාදානස්කන්ධේ මුළුමනින්ම අවබෝධ කරගන්නේ. අවබෝධ කරගෙන භවයට අදාළ දේ විභවයට සකස් වෙච්ච දේ ඒ හැම දෙයක් කෙරෙහිම තියෙන තණ්හාව අතහැරලා දානවා. අතහැරලා දාලා ආයි මව් කුසකට එන්න සකස් කරගන්නේ නැහැ කියනවා. එහෙම මේ උත්තරමය පිරිනිවන් පානවා කියනවා. ඉතින් අපගේ බුදුරජාණන් වහන්සේ මීට 2500 වසරකටත් කලින් අපගේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහටම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ප්‍රහාණයටපත් කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් කුසිනාරා පින්බිමේ යමකසාල රුක්සෙවණේදී පිරිනිවීමෙන් නිවීමටපත් වුණා. ඉතින් ඒ ශාස්ත්‍රඥ වහන්සේ තමයි අපි සරණ ගියේ. ඉතින් ඒක නිසා අපටත් මේ භවයට ඇලි යන දෘෂ්ටි වලිනුත් ඒ වගේ මරණින් මත්තේ මුකුත් නැහැ කියන උච්ඡේද දෘෂ්ටියනොත් මිදලා අපිට පුළුවන් වුණොත් නුවණින් ලෝකේ බලන්න අපේම ජීවිතේ අපි තුලම තියෙන කමටහන ධර්මයෙන් ඉගෙනගෙන නුවණින් සලකන්න පුරුදුනොත් ආන් අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ටික හරි තේරුම් ගන්න. ඉතින් අපටත් බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍ය සමරන මේ යුගයේ බුදුරජාණන් වහන්සේ කෙරේ පහන් සිතින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සිහි කරමින් අපි තුල නුවණ උපදවාගෙන අපටත් සසර දුකින් අත මිදෙන්න වාසනා බුදා වේවා. සාදු සාදු සාදු. අද දවසේ සම්බුදු සුවඳ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දක්වන්නේ 2021 මැයි මාසේ 6 වන දිනට 57 වන ජන්මදිනයේ යෙදුන ආර්.එම්. සේනාරත්න ස්වාමි පුරුෂයාට සෙත් පැතීම් පිණිස නම්බර 71 කොබෝ පාර ජයගම බදුල්ල යන ලිපිනේ පදිංචි පින්වත් එච්.එම්. ප්‍රේමලතා මෑණියන්
දියණිය සහ පුතුණුවන් ඇතුළු පවුලේ හැමෝම එකතු වෙලා මේ විදියට රැස් කරපු පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. උපන්දිනේ සමරපු ආර්.එම්. සේනාරත්න පින්වත් මහත්මයාට. ඉතින් පින්වත්නි බොහොම සතුටු වෙන්න. ඊටාම කලාතුරකින් ලෝ පහළ වුණ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හදමඩලේ උපන්න ශ්‍රී සද්ධර්මයේ බොහෝ දෙනාට අහන්න සලස්සලා ඔබ අග්‍ර වූ ධර්ම දානමේ පින රැස් කළේ. මේ පින ඒකාන්තයෙන් මේ රැස් කරන පින්වතුන්ට සුගතිය පිණිස ඒකාන්තයෙන් උතුම් ධර්ම අවබෝධයේ පිණිස පවතිනවා. ඉතින් මේ රැස් කරපු දාර පින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් සග්දෙමිදුන් සතරවරම් දෙවිවරුන් සෙන්පති දේවරුන් ප්‍රධාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්මරාජය සහම්පති බ්‍රහ්මරාජය සනං කුමාර බ්‍රහ්මරාජය ඇතුළු අකනිටා බඹලවතික් වැඩ සිටින සියලු බ්‍රහ්ම රාජයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. නාලව සියලු නාපිරිසද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී උතුම් සේක බලයෙන් දියුණු වෙත්වා. පිනෙන් සතුටු වන සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණ ඔබ පවුලේ සියලු දෙනාටත් අප සෑම සියලු දෙනාටත් නොඅඩුව සලසා දෙත්වා. දෙවියෝ වහවහ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පින අනුමෝදන් වෙත්වා. අපගේ ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින 57 වන ජන්මදිනයේ සමරු ආර්.එම්. සේනාරත්න පින්වත් මහත්මයාට මේ පින අනුමෝදන් වෙත්වා. මේ රැස් කළ පිනේ ආනුභාව බලයෙන් තුනුරුවනේ සූවිසි මහා ගුණ බලයෙන් දෙව් රැකවරණින් පින්වත් සේනාරත්න මහත්මයා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. කරගෙන යන ධාර්මික සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ගෞතම බුදු සසුනේ මුතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන්නයුරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවටත් මේ ජීවිතයේ තුලත් මිය පරලොව ගිය සියලුම ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන් පරලෝ වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින පින්වත් එච්.එම්. ප්‍රේමලතා මෑණියන්ටත් පින්වත් දියණියටත් පින්වත් පුතණුවන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. පවුලේ දෙමාපිය සහෝදර ඥාතිත මිත්‍රාදී දුව දරු සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් ඔබගේ පවුල්වල සියලු දෙනාටත් එකසේම මේ පින අනුමෝදන් වෙත්වා. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායු සම්පත් සැලසේවා. දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ නිරතුරුව සැලසේවා. කරන කියන ධාර්මික සියලු කටයුතු දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පිළිවෙත් සම්පූර්ණ කරගෙන ගුණධම් දියුණු කරගෙන චතුරාරි සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් කොරෝනා වෛරසයේ වැළඳීමෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ස්වර්ණමාලී මහසය රජාණන් වහන්සේගේ අනන්ත ආනුභාවයෙන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාව බලයෙන් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් දෙව් රැකවරණින් ඒ සියලු දෙනාම නිදුක් වෙත්වා,
නීරෝග වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් සැලසේවා ගෞතම බුද්ධ ශාසනයේ උතුම් ධර්ම අවබෝධය ලබන්න වාසනාව උදා වේවා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් රටවාසී ලෝකවාසී සංගරුවනටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් ඡය වූ උපකරණ ලබා ගැනීමේදී ආධාර උපකාර කළ සදහැවත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මේ අප සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගීව ගෞතම බුදු සසුනේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.